අද සද්ධර්ම දේශනාව සිදු කරන්නේ කැලණිය වේදල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දෙහිපේ චන්දවිමල ස්වාමීන් වහන්සේ. දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසෝ සදහම් මග හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මඟ සෑරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණී ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝභි වඩ්ඩති. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහැවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, VFM ගුවන්විදුලිය ඔස්සේ
සෑම ඉරිදා දවසකම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ටයි ඔබ කාලය වෙන් කරගන්ට යෙදුනේ. මේ වෙනකොට අපේ රට තුල නොඑක් ආකාරයේ අරුබුද නිර්මාණය වෙලා තියෙන වෙලාවක්. එක පැත්තකින් දේශපාලනික අරුබුද, එක පැත්තකින් ආර්ථික අරුබුද, එක පැත්තකින් සමාජීය අරුබුද පවතින කාල වකවානුවක් තමයි අපි මේ ගත කරමින් සිටින්නේ. මදක් වසංගත තත්වයන් තුළින් මිදුණු අපි ඒ වගේම බරපතල සමාජ වටපිටාවක් තුල තමයි අද ජීවත් වෙන්නේ. මේ ඔස්සේ නොයෙක් උදවිය තම තමන්ගේ අරමුණු අභිලාෂයන් බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා උත්සාහයක යෙදෙන බව අපි කාටත් පැහැදිලි. වල බොර වුණාට පස්සේ එහි මාළු බාන්නට බොහෝ දෙනෙක් කටයුතු කරන බව අපිට මනාව පැහැදිලි වෙනවා. ඒ අර්බුදකාරී තත්වයන් මත අපි ගොඩනගා ගත්ත මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව, ධාර්මික ජීවන රටාව ආරක්ෂා කරගන්න පින්වත්නි, ඔබ බොහෝ සෙයින් උත්සාහවන්ත වෙන්න ඕන. වසර ගණනාවක් මුළුල්ලේ අපි ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් ජීවිත සාර්ථක කරගන්න ධර්මය මුසු කරමින් අනුශාසනා කරන්නට යෙදුණා. මේ වෙලාව තුලත් අපේ යුතුයකම තමයි ඔබේ ධාර්මික ජීවිතය ආරක්ෂා කරගෙන, එය තවදුරටත් සංවර්ධනය කරගෙන ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වන අනුශාසනාව සිද්ධ කිරීම අපගේ යුතුයකමක් වෙනවා. ඒ නිසා ඔබට කරුණාවෙන් සිහිපත් කරනවා, පළමු කොටම ඔබ විසින් ගොඩනගා ගත්ත මේ ධාර්මික ජීවිතය තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වර්ධනය කිසිම සාධකයක් නිසා අඩු කරගන්නවත් නැති කරගන්නවත් උත්සාහ කරන්නට එපා. ඒක තමයි ඔබට දෙන පළවෙනි අවවාදය. ඊළඟට ඔබ මේ තියෙන තත්වයන් ධර්මයට ගලපලා තේරුම් ගන්න උත්සාහවන්ත වෙන්න. ඔබ කල්පනා කරනවා ඇති කොහොමද ඒක අපි කරන්නේ? මේ වෙලාව තුල ඔබට නිවසේ හිටියත් පාරට බැස්සත් කුමන කාර්යයක නිරත වුණත් අසන්න දකින්න ලැබෙන්නේ ද්වේෂය, තරහව, වෛරය, ඊර්ෂ්‍යාව ආදී අකුසල චෛතසිකයන් වර්ධනය කරන තත්වයන් බව අපි කවුරුත් දන්නවා. ඒ තත්වයන් හමුවේ අපි කොහොමද අපේ සිත ආරක්ෂා කරගෙන කටයුතු කරන්නේ කියන වග ඔබට පැහැදිලි අවබෝධයක් අපි මේ දේශනා මාලාව පුරාවටම සිද්ධ කරන්නට යෙදුණා. පින්වත්නි, ඔබ කල්පනා කරන්න එපා මේ ඇති වෙලා තියෙන తত্ত্বය ඔබට මේ සසර පුරාවට විඳින්න ලැබුණු එක අවස්ථාවක් කියලා. මේ වගේ తত্ত্বයන්, මේ වගේ අර්බුදයන්, මීටත් වඩා තත්වයන් අපි සසර ඕනේ තරම් විඳලා තියෙනවා. මේ ජීවිතය තුල ඇතැම් අය මීටත් වඩා භයානක තත්වයන් වල අත්දැකීම් විඳපු අය අදටත් ජීවත් වෙනවා. මේ එක තත්වයක් පමණයි. අනාගතයේ මීටත් වඩා භයානක තත්වයන් උදා වෙන්නත් පුළුවන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ
මේ සසර ගමන පුරාවට අපිට මුණ ගැහෙනවා ඇලීම් ගැටීම් වලින් යුක්ත වෙච්ච ජීවිත. මේ ඇලීම් ගැටීම් වලින් යුක්ත ජීවිතය තුළ හැමදාම අපි බලාපොරොත්තු වෙන්න ඕන අපිට සැපය පිණිස හේතු වෙන දේවල්ම පමණක් නෙවෙයි. දුක පිණිස, කනගාටුව පිණිස, අපහසුව පිණිස හේතු වෙන කාරණාවන්ද මේ සසර ගමනේ අපිට අත්විඳින්න සිද්ධ වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ මේ ඇලෙන ගැරෙන ඇලෙන ගැටෙන ලෝකය තුල ජීවිත පවත්වනවට වඩා මේ සංසාර ගමනින් එතර වෙන එක තමයි සිදු කළ යුතුව පවතින කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. පින්වත්නි, ඔබ බොහොම අමාරුවෙන් ගොඩනගාගත්ත ආධ්‍යාත්මික ජීවිතයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අද ලෝකයේ දිහා බලනකොට ඒ ගොඩනගා ගත්ත తত্ত্বය එක ශ්‍රණයකින්, එක තප්පරයකින් ඔබ විනාශ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසයි මේ කරුණාවෙන් සිහිපත් කරන්නේ ඔබ ඒ తත්වයට පත් වෙන්නට එපා. මේව ගලප ගන්න ධර්මයට අනුව. ධර්මයට ගලපගෙන ඔබට කළ හැකි දෙයක්ත් තියෙනවා. ඔබට නිකම්ම ධර්මයට ගලපගෙන තේරුම් අරගෙන ඉන්න විතරක් නෙවෙයි. ඔබට කළ හැකි දෙයක්ත් තියෙනවා. අන්නේ කළ හැකි දේ පිළිබඳව පමණක් ඔබ අවධානය යොමු කරන්න. මේ ධර්මය තුල පෙන්වන්නේ පින්වත්නි, ලෝකේ හැමතැනම සිද්ධ වෙන දේවල් නෙවෙයි. සමහර වෙලාවට ලෝකේ අමාරුම දේවල් තමයි ධර්මය තුල සිද්ධ කරන්න කියලා කියන්නේ. දැන් උදාහරණයට ගත්තොත් ගැහුවොත් ගහන්න කියන එක සාමාන්‍යයි. බැන්නොත් බනින්න කියන එක සාමාන්‍යයි. තරහවක් ආවහම තරහව පිට කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. තරහවක් ආවට පස්සේ පාලනය කරන්න උගන්වන්නේ ධර්මය තුල. ගැහුවොත් ගහන්න නෙවෙයි, එය ඉවසා දරාගෙන ඉන්න පුළුවන් මානසික මට්ටම හදන්නේ ධර්මය තුල. තරහවක් ආවට පස්සේ ඒ තරහව පාලනය කරගන්න මග මේ ධර්මය තුල පෙන්වනවා. ඒ නිසා පින්වත්නි, අපි ධර්මය තුලින් පුළුවන් තරම් පිළිසරණ බලාපොරොත්තු වෙන්න ඕනේ. හැම වෙලාවෙම නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මේ ධර්මයෙන් පිහිට සරණ රැකවරණේ හැර මට අවස්ථාවක් මේ ලෝකේ නැහැ කියන එක තේරුම් ගන්න ඕන. එහෙම කල්පනා කරලා කටයුතු කරන්න ඕන. ඒ නිසා ඔබ කල්පනා කරන්න, ඔබ රැකගත්ත මේ සිත තව දුරටත් රැකගන්නවා කියන කල්පනාව ඔබ තුල ඇති කරගන්න. පින්වත්නි, තව දින කිහිපයකින් උදා වෙනවා සිංහල අලුත් අවුරුද්ද. දැන් මෙහෙම කියනකොට ඔබට හිතෙන්න පුළුවන් මේ අවුරුද්දේ කොහෙද හාමුදුරුවනේ අවුරුදු සමරන්න තියෙන්නේ. එක පැත්තකින් ආර්ථිකය දුර්වල වෙලා, එක පැත්තකින් දේශපාලනික වශයෙන් අර්බුද හටගෙන, සමාජයේ අර්බුද හටගෙන තියෙන වෙලාව. මේ වටපිටාව තුල අවුරුදු කන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. පින්වත්නි, අපි හිතන දේවල් ලෝකයේ හැමදාම සිද්ධ වෙන්නේ නැහැ. අපි නොහිතන දේවල් ලෝකයේ තුල සිද්ධ වෙනවා. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති කියලා බුදුරජාණන් වහන්සේ මේ බව පෙන්වනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න එපා පෙර වර්ෂයන් වගේ ඔබට අවුරුදු සමරන්න සිද්ධියේ ඉඩකඩ ලැබෙයි කියලා. අපි එනේන තත්වයන් වලට සාර්ථකව මුහුණ දෙන එක තමයි ධර්මය තුලින් අපව ගොඩනගන ඒ පෞරුෂය කියලා කියන්නේ. ධර්මය තුල අපි තුල ගොඩනගන පෞරුෂය තුල ඕනෑම තත්වයකට මුහුණ දෙන්න පුළුවන් හැකියාව ගොඩනගෙනවා. ඒ නිසා ඔබ මේ අවුරුද්ද තුල ගත කරන්න ඕන, නැත්නම් මේ අලුත් අවුරුද්ද සමරන්නට ඕන
මේ පවතින වාතාවරණයට අනුගතව. දැන් ඔබ පෙර වර්ෂයන් වල විශාල මුදලක් විය පැහැදන් කරලා අවුරුදු සමරනවා. ඔය වසංගතයටත් ඉහතදී ඉහත වර්ෂයන් වලදී අවුරුදු සමරීම සඳහා විශාල මුදලක් වියදම් කරනවා. දැන් අද වෙනකොට අපිට ආර්ථික වශයෙන් විශාල අර්බුදයක ඉන්න අවස්ථාවක්. මේ වගේ අවස්ථාවක් තුලදී වියදම් අඩු කරගෙන එහෙත් කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කරමින් අවුරුදු සැමරීමයි අපි කළ යුතුව පවතින්නේ. වෙනදා කළ ආකාරයටම අද සිද්ධ කරන්න බැරි වෙන්න පුළුවන්. මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර තුල අපේ ජීවිතයට බොහෝ වටිනාකම් එකතු කරනවා. අන්නේ වටිනාකම් ටික එකතු කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්න ඕන. සුහදත්වය, සමගිය, සදාචාර සම්පන්න භාවය, ආගමානුකූල භාවය මේවා මේ අවුරුදු චාරිත්‍ර තුල සිද්ධ කරනු ලබනවා. ඒවා ආරක්ෂා කරගෙන ඒවා නොකඩවා පවත්වාගෙන යන්න තමයි අපි උත්සාහවන්ත වෙන්න ඕන. පින්වත්නි, ඒ අවුරුදු සැමරීම තමයි අර්ථාන්විත වෙන්නේ. නිකරුණේ මුදල් නාස්ති කරලා විනෝද වෙලා පමණක් අවුරුදු සැමරීම කියලා කියන්නේ ඒ තුළ අර්ථහීනයි. අර්ථාන්විත අලුත් අවුරුද්දක් සමරන්න අපිට ඕනෑම තත්ත්වයක් තුළ හැකියාව තියෙන බව තේරුම් ගන්න. මේ අවුරුද්ද තුළ හැමෝටම ආර්ථික වශයෙන් ශක්තිමත් නොවෙන්න පුළුවන්. අන්න ඒ ආර්ථික අතින් ශක්තිමත් නොවන අයට උදව් උපකාර කරන්න ඔබට මේ අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එසේ අවුරුදු සැමරුවාම අපිට එය නිරාමිස සුවයක් විඳින්න පුළුවන්කම තියෙනවා. එසේ ඔබට උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද කායික සුවයෙන් මානසික සුවයෙන් යුක්තව ගත කරන්නට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ඔබට මම දේශනාව ආරම්භයේ ඉඳලා උත්සාහය ගැන කතා කළා. මෙහෙම උත්සාහ කරන්න කියලා ඔබට දේශනා කළා. ඒ නිසා අද දවසේ අපි මාතෘකා විදියට තෝරාගත්තෙත් උත්සාහය හා සම්බන්ධ වෙන කාරණා කිහිපයක් අඩංගු වෙන ගාථාවක්. මේ ගාථාව ධම්මපදයේ සඳහන් වෙන්නේ. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝබි වඩ්ඩති. මේ ගාථාව ඔබට හොඳට හුරු ගාථාවක්. ඔබ නිරන්තරයෙන් ශ්‍රවණය කරලා තියෙන ගාථාවක්. ඒ නිරන්තරයෙන් ශ්‍රවණය කරලා තියෙන ගාථාව තුළ අන්තර්ගත වෙන කාරණාවන් එක්ක අපි අද දේශනාව සිද්ධ කරන්නටයි කල්පනා කරන්න. පින්වත්නි, මේ ගාථාවේ සඳහන් වෙනව පළවෙනි කාරණාව විදියට උට්ඨානවතෝ. උට්ඨානවතෝ කියලා කියන්නේ උත්සාහය. උත්සාහය කියනකොට අපි උත්සාහය හඳුන්වනවා වීරිය කියලා. වීරිය බුද්ධ දේශනාවේ නොයෙක් අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. වීරිය පාරමිතාවක් විදියට පෙන්වනවා. ඒ වගේම වීරිය කියන එක බොජ්ජංග ධර්මයක් විදියට පෙන්වනවා. වීරිය කියලා කියන්නේ ඉර්ධිපාදයක් විදියට පෙන්වනවා. වීරිය තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රතිලාභ ළඟා කර ගැනීම සඳහා තිබිය යුතු ප්‍රධානම මූලිකම අංගය බවට පත්වෙන්නේ. වීරිය නැතුව කිසිම දෙයක් උදා කරගන්න පුළුවන්කමක් නැහැ.
උත්සාහය නැතිව කිසිම තත්ත්වයක් උදා කරගන්න බෑ. දැන් බලන්න ඔබ ධනක් දෙන්න උත්සාහයක් තියෙනවා නම් පමණයි එය සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. භාවනා කරන්න ඔබට උත්සාහයක් තියෙනවා නම් පමණයි එය සිද්ධ කරන්න පුළුවන්. බණ අහන්න ඔබට උත්සාහයක් තිබුණොත් තමයි බණ අහන්න පුළුවන්කම තියෙන්නේ. බණ පොතක් කියවන්න ඔබට උත්සාහය තිබුණොත් තමයි එය කියවන්න හැකියාව තියෙන්නේ. ධර්මයක් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ උත්සාහය තිබුණොත්. ඒ නිසා උත්සාහය කියන කාරණාව නැත්තම් වීරිය කියන කාරණාව අපිට හැම වෙලාවෙම සාර්ථක ප්‍රතිඵලයක් කරා ගමන් කරන්න හේතු වෙනවා. දැන් ඔබ කල්පනා කරන්න ඔබට තරහ යනවා. දැන් මේ දවස්වල නොයෙක් ආකාරයේ අපිට පේන්නේ තරහව. පොලිමකට ගියොත් එතන තියෙන්නේ තරහව. රූපවාහිනිය බැලුවොත් එතන අපිට ඇතිවෙන්නේ තරහව. පත්තරයක් කියවුවොත් එතන ඇතිවෙනවා අපට තරහව. මේ ආදී වශයෙන් තරහව ඇතිවෙන එක හේතුවෙන කාරණාවන් එක්ක සිද්ධ වෙනවා. තරහව පාලනය කරගන්න නම් එය මැඩ පවත්වන්න නම් අපිට උත්සාහය තියෙන්න ඕනේ. උත්සාහයක් නැති කෙනා මොකද කරන්නේ? ඒවාට රිසිසේ හැසිරෙන්න අවස්ථාව සලසලා දෙනවා. තරහව නම් එයත් තරහ ගන්නවා. ආසාවන් නම් එයත් ආසාව පස්සේ යනවා. එයා මුලාවට පත් වෙලා නම් ඒ මුලාව ඔස්සේ ගමන් කරනවා. එයාට උත්සාහයක් නැහැ එයින් මිදෙන්න. ඒ නිසා පින්වත්නි, උත්සාහය තිබුණොත් ඔබට පුළුවන්කම තියනවා ඕනෑම සාර්ථක ප්‍රතිඵලයකට ළඟා වෙන්න. ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් කියලා නිශ්චිත වශයෙන් අපට කියන්න පුළුවන්කමක් නැහැ. දැන් ඔබ කල්පනා කරන්න, ඔබ පොලිමක ඉන්නවා. පොලිමක ඉන්න අවස්ථාව තුළ ඔබට තරහ යනවා. දැන් පැය ගාණක් ඉන්නවා. ඔබට තරහ යනවා. ඔබට උත්සාහය නැත්තම් මොකද වෙන්නේ? ඒ තරහ ඔබ රිසිසේ හැසිරෙන්න අවස්ථාව දෙනවා. එතකොට ඔබේ මනුස්සකම පවා අමතක වෙලා යනවා. සමහර වෙලාවට ඒ පොලිමේම ඉන්න කෙනෙක් ඔබට චුට්ටක් ඉස්සරහට වෙන්න කිව්වත් ඒ තුල ඔබ හැසිරෙන්නේ මිනිස්සෙකුගේ ලීලාවෙන් නෙවෙයි. ඔබ තුල තියෙන්නේ වියරු ලීලාවක්. සමහර වෙලාවට එවැනි තත්වයන් තුල අඬදබර සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් උත්සාහය තියෙනවා නම්, වීරිය තියෙනවා නම් ඔබට පුළුවන් ඒ තරහසිත පාලනය කරගන්න. ඒ තරහසිත පාලනය කරගත්තොත් පමණයි ඔබට හැකියාව තියෙන්නේ ඒ අවස්ථාවේ ප්‍රතිඵලය සාර්ථක කරගන්න. එහෙම නොවුනොත් පින්වත්නි, අපිට ඒ තුල ලැබෙන්නේ අසාර්ථක ප්‍රතිඵලයක්. ඔබ තරහ ගිහිල්ලා කේන්ති අරගෙන ඒ තුල හැසිරෙලා සමහර වෙලාවට ඔබේ තරාතිරමවත් නොබලා ඔබ කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඔබගේ රැකියාවේ ස්වභාවයවත් ඔබ තේරුම් ගන්න නැතුව කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඔබට පුළුවන්කම තියනවා ඒ අනුව ඔබේ කටයුතු බුද්ධිමත්ව ක්‍රියා කරන්න උත්සාහය තිබුණොත්. එනිසා මේ කාල වකවානුව තුල ඔබට උත්සාහය තියෙන්න ඕන යහපත් දේවල් යහපත් විදිහට දකින්න. අයහපත් දේවල් අයහපත් විදිහට දැකලා එයින් මග හරින්න උත්සාහය තියෙන්න ඕන. එයින් එක්ක ගැටිලා තරහ අරගෙන කේන්ති අරගෙන අඬදබර කරගන්න නෙවෙයි ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ. එය අයහපත් නම් අයහපතෙන් ගැලවෙන්නට ඕන. යහපත් දේ තුල රැඳෙන්න ඔබට උත්සාහය තියෙන්න ඕනේ. ඒ උත්සාහය නොමැති වුණොත් ඔබව පාලනය කිරීම ඔබෙන් ගිලිහිලා යනවා. ඒ තවත් පිරිසක් අතටපත් වෙනවා. සමහර වෙලාවට
ඔබ දකින දේවල් එක්ක කේන්ති අරගන්නවා. දැන් මේ දවස්වල අන්තර්ජාලය ඔස්සේ බොහෝ අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය වෙනවා. ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ එය අසත්‍යයක්ද සත්‍යයක්ද කියලා තේරුම් ගැනීම සඳහා. ඒ තුළ තමයි ඔබට සාර්ථක ප්‍රතිඵලයකට යන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මේ උත්සාහයත් එක්ක තව අපිට වැදගත් වෙන කාරණාවක් තමයි සතිමත් භාවය. සතිමත් භාවය ඇතිකර ගැනීම තුළ අපිට යහපත් උත්සාහයක යෙදෙන්නත් පුළුවන්කම තියෙනවා. සිහිය කියන කාරණාව. සිහිය කියන කාරණාවත් ධර්මීය තුළ බොහෝ අවස්ථාවන් වලදී සාකච්ඡා කරනවා. සිහිය සතිය කියලා සම්මා සතිය, ඒ වගේම සතිපට්ඨානය, සති ඉන්ද්‍රිය, සති බලය, සති බොජ්ජංගය, සම්මා සතිය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මේ ආදී වශයෙන් සතිය නැත්තම් සිහිය පිළිබඳව කතා කරනවා. සිහිය ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. අපිලාපන උපග්ගහන කියලා ලක්ෂණ දෙකක් ශීලය තුල තියෙනවා. රජුගේ භාණ්ඩාගාරේ ඇමතියා රජුට සම්පත් මේවාය කියලා පෙන්වනවා. සිහියෙන් ඒ තුල එසේ පෙන්වන්නාසේ සම්පත් මේවාය කියලා පෙන්වන්නාසේ සිහියෙන් යුක්තව කටයුතු කරන කෙනාටත් මේවා යහපත්ය මේවා අයහපත්ය කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අර උත්සාහයත් එක්ක වීරියත් එක්ක මෙය සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා අපිලාපන ලක්ෂණය කියලා. ඊළඟට කියනවා සක්විති රජ කෙනෙක් සේනාපතිවරයාට රජුට හිත අහිතවත් මේ අයයි කියලා තෝරා බේරාගෙන අහිතවන්තයන් දුරු කරනවා නම් හිතවන්තයන් ලං කරනවා නම් මේක තෝරා බේරාගෙන කුසලය අකුසලය හඳුනාගෙන කුසලය ලං කරගෙන අකුසලය දුරු කරන ස්වභාවයයි. මේ ස්වභාවයට කියනවා උපගන්හන ස්වභාවය. මේ ආදී වශයෙන් සිහිය පිළිබඳව නොයෙක් තැන්වල සඳහන් වෙනවා. දැන් සතිය කියලා කියනකොට යෝනිසෝ මනසිකාරය කියලා ධර්මයේ තුල පෙන්වන ඒ අවස්ථාව. යෝනිසෝ මනසිකාරය තුල කටයුතු කරන අවස්ථාව කියලා කියන්නේ අකුසලයෙන් මිදුණු අවස්ථාව. සිහි කල්පනාවෙන් යුක්ත වෙන අවස්ථාව කියලා කියන්නේ අකුසලයෙන් මිදුණු අවස්ථාව. අකුසලයෙන් මිදුණු අවස්ථාව තමයි අපේ ජීවිතයේ තියෙන වටිනාම අවස්ථාව. ඒ නිසා සිහිය කියන එක අපි පවත්වාගෙන යනවා කියලා කියන්නේ ඒ තුල අපට අකුසලයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. සිහිය නොමැතිව කටයුතු කරන අවස්ථාවන් වලදී අපි අකුසලයට යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අද වෙනකොට අපිට පේනවා ඇතැම් අය අසිහියෙන් කටයුතු කරනවා. පහුගිය දවස්වල ඔය විරෝධතා ව්‍යාපාර තුල අපි දැක්කා නොඑක් අය හැසිරෙච්ච විදිය. දැන් විරෝධතාවයකට අදාළ වෙන සටන් පාට තියෙනවා. ඒවා සාමාන්‍ය සම්ප්‍රදාය. හැබැයි මේ තුල අපි දැක්කා නොඑක් ආකාරයේ අශෝභන සටන් පාට. ඒවා සටන් පාට නෙවෙයි ප්‍රකාශ. ඇයි ඒ? සිහියක් නැතිකම. සිහියක් නොමැතිව කටයුතු කරන්න ගියාට පස්සේ ඒ තුල සිද්ධ වෙන්නේ අයහපත් දේවල්. ඇතැම් අය මත් වතුර පානය කරමින්
ඒ තුළ හැසිරෙනවා. එතකොට සිහිය කොහොමටත් නැති වෙනවා. ඒ ඔස්සේ ඇතැම් අය හැසිරෙන විලාසය ගත්තොත් ප්‍රකෝපකාරී හැසිරීම අන් අයට කරදර පීඩාවක් නැතිවෙන ආකාරයටයි ඒ අය හැසිරෙන්නේ. මේ ලෝකේ අරගලය කරපු අය අතර උතුම්ම අරගලය කරපු කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඒ අරගලය ජයග්‍රහණය කළා. ලෝකෙ කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවන අරගලයක් නිර්මාණය කරගෙන ඒ අරගලය ජයග්‍රහණය කරා ගෙනියන්න උන්වහන්සේට හැකියාව ලැබුණා. ඒ හැකියාව ලැබුණේ කිසිම විදියකින් අන් අයට කරදරයක් හිරිහැරයක් පීඩාවක් කරන්නේ නැතුව. ඒ උන්වහන්සේ සිහි බුද්ධියෙන් කටයුතු කරමින් ඒකායන අරමුණක් කරා ගමන් කරපු නිසා. ඒකායන අරමුණකට යන්න පුළුවන්කම තියෙන්නේ සිහියත් එක්ක. නොයෙක් දේවල් එක්ක අපිව මුලා කරනවා. මුලා කරපු ගමන් අපිට අරමුණ කරා යන්න බැරි වෙනවා. සද්භාවයෙන් කරන අරගලය තුළ වුණත් අරමුණ කරා යන්න ඉඩ අවකාශයේ හැදෙන්නේ නෑ. ඇයි? සිහිය නැතිකම නිසා. සිහියෙන් කරන ඕනෑම ක්‍රියාවක් තුළ ප්‍රතිඵලය යහපත් ප්‍රතිඵලයක්. ඒ යහපත් ප්‍රතිඵලය කරා ගමන් කරන්න නම් සිහියෙන් යුක්තවයි අපි කටයුතු කරන්න ඕන. සිහිය නොමැති වුණොත් ඒ තුළ අනතුරක්මයි සිද්ධ වෙන්නේ කියන එක කල්පනා කරගන්න. ඒ අපි දන්නවා සමහරක් අවස්ථාවන් වලදී අපි අතින් සිදුවෙන වැරදි තියෙනවා. ඒවා විමසලා බැලුවොත් ඒ වැරදිවල මුලට හේතුව තමයි සිහි කල්පනාව නොමැතිකම. අපි ඒ නිසා කියන තව චුට්ටක් කල්පනා කරා නම් මම මේ දේ කරන්නේ නැහැ. මම මේ දේ හිතුවනම් මේ දේ මගේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. සිහිය, සතිය, සතිමත් භාවය කියන එක මෙලව ජීවිතේ සාර්ථක කරගන්නත් හේතු වෙනවා. පරලොව ජීවිතේ සාර්ථක කරගන්නත් හේතු වෙනවා. ඒ නිසා ඒ තුල කටයුතු කිරීම තමයි අපේ දියුණුව කියලා කියන්නේ. මේ අවුරුදු චාරිත්‍ර තුලත් අපිට සිහිය තුල ඉඳිමින් තමයි කටයුතු කරන්න තියෙන්නේ. ඒ වෙලාවන් වලට කල යුතු දේ නොකල යුතු දේ අවබෝධ කරගන්න ඔබට මානසික මට්ටම ගොඩ නැගෙන්නේ සිහියත් එක්ක. එහෙනම් සතිමත් භාවය ඇති කර ගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. සතිමත් භාවය අපිට කවුරුවත් ඇති කරලා දෙන්නේ නැහැ. ඒ ඇති කර ගන්න අපි දැනගන්න ඕන. ඒ ඇති කර ගන්නටයි අපි උත්සාහය ඇති කර ගන්න ඕන. ඒ නිසා සතිමත් භාවයත් එක්ක අපේ ජීවිතයේ සිද්ධ වෙන්නේ යහපත් දේවල්. සුචි කම්මස්ස. සුචි කියලා කියන්නේ පිරිසිදු. කම්ම කියලා කියන්නේ ක්‍රියාව. පිරිසිදු ක්‍රියාවන් තමයි ඒ තුල සිද්ධ වෙන්නේ. දැන් බලන්න උත්සාහය තුල සිහිය වැඩෙනවා. සිහිය තුල සුචි කම්ම නැත්තම් නිවැරදි කාය කර්මය වචී කර්මය සිද්ධ වෙනවා. පිරිසිදු කර්මය තුළ ප්‍රතිඵලය පිරිසිදුයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන පදුට්ටේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති තතෝනං දුක්ඛමං වේති ඡායාව අනපායිනි චක්කංව වහතෝ පදා. ඔබට අපැහැදිලි වුණාද දන්නේ නැහැ. ගාථා දෙකම එකට ගලපමින් අපි තේරුම් ගන්න ඕන. මොකද්ද? මේ මනස පිරිසුදු භාවයට පත්වුණොත් තමයි ඒ තුල සිද්ධ වෙන ක්‍රියාව පිරිසිදු වෙන්නේ. මනස පිරිසිදු වෙන්නේ කොහොමද? සිහියත් එක්ක, සතියත් එක්ක. සතිමත් භාවයත් එක්ක සිද්ධ කරන ක්‍රියාව පිරිසිදු ක්‍රියාවක් බවට පත් වෙනවා. ප්‍රතිඵලය මොකද්ද? ඡායාව අනපායිනී. සෙවණැල්ල වගේ අපිට එහි විපාකය විඳින්න පුළුවන්කම තියෙනවා. සෙවණැල්ල අපි කාටවත් කරදරයක් නැහැ. සෙවණැල්ල ඉන්නවද නැද්ද කියලාවත් අපිට හැඟීමක් නැහැ. නමුත් අපිව අතහැරලා යන්නේ නැහැ. ඒ වගේ තමයි අපි යහපත් චේතනාවෙන් පිරිසුදු සිතින් යුක්තව සිද්ධ කරන ක්‍රියාව අපි පස්සෙන් පැමිණෙන්නේ හරියට ඡායාව අනපායිනී සෙවණැල්ල වගේ. කරදරයක් නොවි අපිව අතහැර යන්නේ නැතුව අපි ළඟටම වෙලා සිටිනවා. ඒ වගේ තමයි අපි අපිරිසිදු සිතින්
සිහියෙන් තොර අවස්ථාවේ සිදු කරන ක්‍රියාව චක්කංව වහතෝ පදං කරත්ත රෝධය ගුණා පස්සේ එන්නාසේ අපිට කරදරය පීඩාව හිරිහැරය ගෙන දෙමින් තමයි අපේ පස්සේ පැමිණෙන්නේ. ඒ නිසා සුචිකම්මස්ස අපේ නිවැරදි පිරිසිදු කර්මය තුළ නිරත වෙන්න ඕන. පින්වත්නි අපි අපේ මෙහෙවන්නා බවට පත්වෙන්න ඕන. අපි අපේ මෙහෙවන්නා බවට පත්වෙන්නේ කොහොමද? සිහියත් එක්ක. සිහියත් එක්ක කටයුතු කරනකොට අපි අපිව මෙහෙවනවා. නැත්තම් තව කවුරු හරි තමයි අපිව මෙහෙවන්නේ. සමහර වෙලාවට රූපවාහිනියේ තිරයේ ඔස්සේ දකින චරිතයක් වෙන්න පුළුවන් අපිව මෙහෙවන්න. අපිව හඳුනාගත්ත කෙනෙක් වෙන්න පුළුවන් අපිව මෙහෙවන්න. සමාජය තුළ තිබෙන තත්ත්වයක් පුළුවන් අපිව මෙහෙවන්න. ඒ තත්ත්වය තුළ අපි යහපත් පැත්තට මෙහෙවනවටත් වඩා අයහපත් පැත්තට ගෙනියන්න කටයුතු කරනවා වෙන්න පුළුවන්. එනිසා මේ වකවානුව තුළ ඔබ කල්පනා කරන්න ඕනේ ඔබව මෙහෙවන්න වෙනත් කෙනෙකුට අවස්ථාව දෙන්න එපා. එහෙම වුණොත් ඔබව කොයි පැත්තට මෙහෙවනවද කියලා දන්නේ නැහැ. ඔබ අවබෝධ කරගන්න සිහියෙන් කටයුතු කරන්න. මේ සිද්ධ කරොත් මේ තුල යහපත් ප්‍රතිඵලයක් තියනවද? මේ තුල අයහපත් ප්‍රතිඵලයක් තියනවද කියලා ඔබ සිහියෙන් විමසලා බලන්න. ඒ තුලයි ඔබ හැසිරෙන්නට ඕන. ඔබේ හැසිරීම සමහරක් වෙලාවට මුළු මහත් සමාජයට බලපවත්වන හැසිරීමක් බවට පත් වෙන්න පුළුවන්. ඔබගේ හැසිරීම සමහරක් වෙලාවට ඔබගේ පවුලේ අයට බලපවත්වන හැසිරීමක් වෙන්න පුළුවන්. ජාතියක් විදයට තනි පුද්ගලයෙකුගේ හැසිරීම ජාතියකට බලපවත්වන දෙයක් වෙන්න පුළුවන්. ඒවාට සාධක ඔබට පෙන්වා දෙන්න අවස්ථාව තිබුණත් එය මේ වෙලාවේදී අපි පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබට තේරුම් ගන්න උත්සාහය තියෙනවා. එනිසා නිවැරදි කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මය සිද්ධ කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඒ තුල තමයි අපිට යහපත් ප්‍රතිඵලයක් උදා කරගන්න පුළුවන්කම තියෙන්නේ. යහපත් ප්‍රතිඵලය ඔබට පමණක් නෙවෙයි. ඔබගේ වටපිටාවට, ඔබේ පවුලේ ඇත්තන්ට, ඔබේ යහළු මිත්‍රාදීන්ට, මනුස්ස සංහතියටම යහපත් ප්‍රතිඵලයක් තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි සුචිකම්ම නිවැරදි පිරිසිදු කර්ම සිද්ධ කරන්න ඕන. අපි කරන එක් ක්‍රියාවක් නිසා ප්‍රතිඵලය මුළු මහත් සමාජයේටම අයහපත් ප්‍රතිඵලයක් බවට පත්වෙන්න පුළුවන්. එය බුදුදහමේ නොකළ යුතු දෙයක් විදියටයි පෙන්වන්නේ. අපි යමක් කරනවා නම් කරන්න ඕන තමන්ටත් අන් අයටත් යහපතක් වෙන දෙයක්. තමන්ට පමණක් යහපත සිද්ධ වෙලා අන් අයගේ ජීවිතවලට අයහපත සිද්ධ වෙනවා නම් එය නොකළ යුතු දෙයක්. පින්වත්නි, මේ වෙලාව තුල එහි ප්‍රතිඵලය, එහි ආදීනවය අප කරා නොපැමිණෙන්න පුළුවන්. පැමිණෙන්නත් පුළුවන්. තව ඕනෑම වෙලාවක් තියෙනවා. ඒ අවස්ථාව තුල අපි ඒ දේ කල්පනා කරලා වැඩක් නැහැ. ඊට පෙරයි අපි කල්පනා කරන්න ඕන. විශේෂයෙන්ම අපේ ජීවිත පමණක් නෙවෙයි අන් අයගේ ජීවිතවලටත් යහපත උදා කරන ක්‍රියාවන් වල නිරත වෙන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. දැන් බලන්න රටක් විදියට අපි මේ අවස්ථාවේ විඳින తত্ত্বය නිර්මාණය වුණේ පිරිසකගේ ක්‍රියාවන්. ඇතැම් වෙලාවට ඒ කාලවලදී පාලනය කර පාලකයන්ගේ ක්‍රියාවන් තමන්ගේ වාසිය තකා කටයුතු කරලා පොදුමහත් ජනතාවගේ ජීවිත බිල්ලට තියලා කටයුතු කරපු පාලකයන්ගේ ක්‍රියා පිළිවෙත් තමයි අද අපි අත්විඳිමින් ඉන්නේ. එදා මේ බණපදය ඒ අයට මතකයේ තිබුණා නම්, ඒ අයට උත්සාහයක් තියෙනවා නම් නිවැරදි වෙන්න, එහෙනම් අද මේ වගේ ප්‍රතිඵලයක් අපිට අත්විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. හැම පැත්තෙම අපේ සත්ක්‍රියාව, පිරිසිදු ක්‍රියාව යහපත් ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා. අයහපත් ප්‍රතිඵල ගෙනල්ලා දීලා තියෙන්නෙම අපිරිසිදු ක්‍රියාව තුලයි. ඊළඟට මේ ගාථාවේ සඳහන් වෙන තවත් කාරණාවක්. ඒ තමයි පින්වත්නි නිසම්මකාරිනෝ. මේත් එක්කම පිරිසිදු කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මය තුල සිද්ධ වෙන තවත් කාරණාවක් තමයි යමක් කිරීමේදී එහි
ආදීනවේ ආනිසංසය තේරුම් යනවා. මෙය කිරීම හෝ මෙය නොකර සිටීම තුළ ඇතිවෙන යහපත අයහපත විමසා බලා කටයුතු කරන්න උත්සාහවන්ත වෙනවා. මේකම තමයි අපි ඉස්සල සඳහන් කර යෝනිසෝ මනසිකාරය තුළ සිද්ධ වෙන්නේ. යහපත් දේවල් කිරීම යහපත් ප්‍රතිඵල ළඟා කරනවා වගේම අයහපත් දේවල් කිරීම තුළ අයහපත් ප්‍රතිඵල ළඟා කරනවා කියන දෘෂ්ටියට පැමිණෙන්න හැකියාව තියෙනවා මේ අවස්ථාව තුළ. සම්‍යක් දෘෂ්ටිය තුළ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. සම්මා දිට්ඨි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට ඒ නිර්වාණය කරා ගමන් කිරීමේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම සිද්ධ කරනවා. එහි පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දෘෂ්ටිය. ඒ යහපත් දෘෂ්ටියට පැමිණීම තුළ එතනින් එහාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලමයි ගමන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දාරුක් කන්දෝපම සූත්‍රයේදී පැහැදිලි කරනවා ගඟට වැටිච්ච දර කඩක් මහ මුහුදට යනවනම් යම්සේ ඒ යන්න පුළුවන්කම තියෙන්නේ බාධක වලින් මිදුණු අවස්ථාවේ. ඒ බාධක වලින් මිදිලා මහ මුහුද කරාම ගමන් කරනවා වගේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කෙනෙක් ගමන් කිරීම. ඒ පළවෙනි පියවර තමයි සම්මා දිට්ඨිය. හරියට ගඟ වගේ. ගඟ යොමු වෙලා තියෙන්නෙම මහ මුහුද කරා. ඒ මහ මුහුද අරමුණු කරගෙනම තමයි ගඟ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ගඟට බැසගත් කෙනා ගමන් කරන්නේ අර බාධක ඉවත් කරගෙන ගමන් කරන්න පුළුවන්කම තියෙනවා නම් එයා ගමන් කරන්නේ මහ මුහුද කරා. ඒ වගේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක් සම්මා දිට්ඨිය තුළට ප්‍රවිෂ්ඨ වීම තුළ එතනින් එහාට සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් සම්මා සති සම්මා සමාධි දක්වාම ගමන් කරනවා. මෙය ප්‍රඥාව විදියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාව. ප්‍රඥාවෙන් සීලය කරා ගමන් කරනවා, සීලයෙන් සමාධිය කරා ගමන් කරනවා, සමාධියෙන් නැවත ප්‍රඥාව කරා ගමන් කරනවා. බුදුදහම කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා. හැබැයි යොමු වෙන මාර්ගය යොමු වෙන්නට ඕන ප්‍රඥා සීල සමාධි ප්‍රඥා. ප්‍රඥාවෙන් ආරම්භ කරලා ප්‍රඥාවෙන්ම අවසන් කරන නිර්වාණගාමී ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ. පින්වත්නි, මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන කෙනාට සංයතස්සච ධම්ම ජීවිනෝ ධම්ම ජීවිනෝ ධාර්මික සංයතස්සච සංවරයෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්. හික්මීමෙන් කටයුතු කරන්න පුළුවන්. කාය කර්ම වචී කර්ම මනෝ කර්ම හික්මීමෙන් යුක්තව පවත්වන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සීලය කියලා මේ තුල අර්ථ දක්වනවා. සීලය කියලා කියන්නේ හික්මීමනේ. කය වචන දෙකේ සංවර භාවය හික්මීම. සංයතස්සච ධම්ම ජීවිනෝ සීලය තුල කටයුතු කරන කෙනා ධම්ම ජීවිනෝ ධර්මය තුල තමයි කටයුතු කරන්නේ. ධාර්මික ජීවන ප්‍රතිපදාව එයා තුළ ඇති වෙනවා. එයා වැරදි ජීවන රටාවෙන් ඈත් වෙලා නිවැරදි ජීවන රටාවක් තුළ යොමු වෙනවා. ඒ තුළ පින්වත්නි එයා සීලවන්ත ජීවිතයක් ගත කරනවා. ධාර්මික ජීවිතය තුළ සීලවන්ත ජීවිතය ගොඩනැගෙනවා. ඒ ධාර්මික ජීවිතය තව තවත් දියුණු කරනවා. අප්පමත්තස්ස යසෝ විවට්ටති. අප්‍රමාදීව කටයුතු කිරීම නිසා එයාගේ කීර්තිය ප්‍රශංසාව ලෝකයේ පුරා විහිදෙනවා. යසෝ විවට්ටති.
යසස අභිවර්ධනය වෙනවා. තව වර්ධනය වෙනවා. මේ කටයුතු කරන කෙනාට. මොනවද? උත්සාහයෙන් යුක්තව කටයුතු කරන කෙනා. ඒ වගේම සතිමත් භාවයේ තියෙන කෙනා. ඒ වගේම නිවැරදි කර්මයේ යෙදෙන කෙනා සුචිකම්මස්ස. නිසම්මකාරිනෝ. එයා සම්මා දෘෂ්ටියට පත් වෙනවා. සංයතස්සච. ඒ තුල එයා ශීලවන්ත හික්මුණු කෙනෙක් බවට පත් වෙනවා. ධම්ම ජීවිනෝ. ධාර්මික ජීවිතයක් එයා ගොඩනගා ගන්නවා. ධර්මයට අනුගතව ජීවිතයක් ගොඩනගා ගන්නවා. එයාගේ ජීවිතය ධර්මයට අනුගතව ගොඩනගෙනකොට ධර්මය විසින්ම එයාගේ ජීවිතය ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. යමෙක් ධර්මය තුල හැසිරෙනවා නම් ධාර්මික ජීවිතයක් ගොඩනගාගෙන තියෙනවා නම් අන්න එයාට තමයි ධාර්මික ප්‍රතිඵල ලැබෙන්නේ. ධාර්මික ජීවිතයක් ලැබෙන්නේ. පින්වත්නි, මේ ටික අපට කරගන්න පුළුවන්කම තියෙනවා නම් අපට ඕනෑම අර්බුදයක් හමුවේ ජීවිත පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඕනෑම තත්ත්වයක් හමුවේ ජීවිත පවත්වන්න පුළුවන්කම තියෙනවා. මේ කිසිවක් ඔබට සිදු කිරීම තුළ ඔබේ ජීවිතයට අඩුවක් වෙන්නේ නැහැ. ඔබේ ජීවිතයට කිසිම අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් බලන්න, තව දින කිහිපයකින් උදා වෙනවා අලුත් අවුරුද්ද. ඔබ උත්සාහවන්ත වෙන්න. මොකටද? සිහියෙන් කටයුතු කරන්න. දැන් අලුත් අවුරුද්ද කියන්නේම අසිහියෙන් කටයුතු කරන්න. ආරම්භයේ ඉඳලා අවසානයේ වෙනකන් මත් වතුර පානය කරගෙන අසිහියෙන් කටයුතු කරන්න. උත්සාහවන්ත වෙන්න ඕනේ. මොකටද? අසිහියෙන් ඉන්නේ නැතුව සිහියෙන් යුක්තව කටයුතු කරන්න. නිවැරදි කාය කර්මයේ, වචී කර්මයේ, මනෝ කර්මයේ පවත්වන්න. දැන් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර තුල සිද්ධ වෙන්නෙම නිවැරදි දේවල්. තරහමරා ඇති වෙලා තියෙන අය පවා ඒ තරහමරා නැති කරගෙන සමගි සම්පන්න වෙන ස්වභාවයක් අවුරුදු චාරිත්‍රය තුල තියෙනවා. ඒ තුල සුචිකම්ම, නිවැරදි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පවත්වන්නේ. සම්මා දෘෂ්ටියට නිවැරදි දැක්මකට කටයුතු කරන පිරිසක් බවට පත් වෙනවා. ඒ තුල හික්මුණු ස්වභාවයක් පවතිනවා. ඒ අවස්ථාව වෙනකන් අපට බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තුල අපට හික්මීමක් නැත්තම්, සීලයක් නැත්තම්, කය වචන දෙකේ සංවර භාවයක් නැත්තම් නැකත එන්න පෙරත් කන්න වෙනවා. නැකත එන්න පෙර කෑවහම ඒ තුල අසංවර භාවයක් ඇති වෙන්නේ. ඒ නිසා ධාර්මික ජීවිතය බලන්න, ඒ චාරිත්‍ර වාරිත්‍ර තුල ධාර්මික භාවය කොතරම් තියෙනවද? අධාර්මික භාවයේ අද ඇවිල්ලා තිබුණට ඉවත් එක්ක, හැබැයි අතීතයේ ගත්තහම මේ තුල තියෙන ධාර්මික භාවය. නැකත් චාරිත්‍ර ආරම්භ වෙන්නේ විහාරස්ථානේ, පන්සලෙන්. අවසන් වෙන්නේ පන්සලෙන්. හිසතෙල් ගෑමේ කාර්යයෙන්. ඒ තුල ධාර්මික භාවයේ මොනතරම් රැඳිලා තියෙනවද? එහෙනම් පින්වත්නි, අපි අප්‍රමාදීව කටයුතු කළොත් මේ සියල්ල ළඟා කරගන්න පුළුවන් මෙලෝ වශයෙන්. යසස, කීර්තිය, ප්‍රශංසාව ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් කීර්ති ප්‍රශංසාව ඇති කර ගැනීම පිණිස මිනිස්සු කරන්නේ යහපත් දේවල් නෙවෙයි. අයහපත් දේවල්, නොහොඹිනා දේවල්, සදාචාර සම්පන්න දේවලුත් නෙවෙයි. සදාචාර විරෝධී දේවල් තමයි කීර්ති ප්‍රශංසාව සඳහා යොමු කරගන්න. ඒ කීර්තිය ප්‍රශංසාව එක පිරිසක් අතර පමණයි රැඳිලා තියෙන්නේ. හැබැයි අපි මේ කියන විදිහට උත්සාහවන්ත වෙලා සිහි කල්පනාවෙන් නිවැරදි කර්මාන්තය සිද්ධ කිරීමෙන්, සම්මාදිෂ්ඨියට පත්වීමෙන්, හික්මීම තුළ, ධාර්මික ජීවිතය තුළ අපට ලැබෙන කීර්තිය ප්‍රශංසාව එක සීමාවකට පමණක් නෙවෙයි. මේ මනුස්ස සීමාවේ පමණක් නෙවෙයි. දෙවිවරුන් අතර පවා කීර්තියට ප්‍රශංසාවට පත් වෙනවා.
ඒ කීර්ති රාවය සීමාවක් නැතුව ගමන් කරනවා. ඒ තුළ දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පවා ළඟා කර ගන්න අපිට පුළුවන්කම තියෙනවා. සක් දෙවිඳු නමස්කාර කරන්නේ යහපත් විදියට ජීවිත පවත්වන මිනිසුන්ට. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා අපි සඳහන් කරන්නේ කාරණාව. එනිසා පින්වත්නි, මේ ධම්මපදයේ ගාථාව ඔබේ ජීවිතය බවට පත්කරගන්න පුළුවන් නම් ඔබටත් හැමදාම කීර්ති ප්‍රශංසාව ඔබේ ජීවිතයේ යහපත කරා ගෙනියන්න හේතු වෙනවා. ඔබට ඔබේ ජීවිතයේ මෙලෝ වශයෙන් යහපත, පරලෝ වශයෙන් යහපත සිද්ධ කරගන්නට මේ උතුම් දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ ධර්ම ශ්‍රවණය කළා. VFM ගුවන්විදුලිය ඔබට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දුන්නා. අපි පින් සිද්ධ කරගත්තා. මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමු දෙවියෝ අනුමෝදන් වේවා, සතුටු වේවා. සතුටට පත්වන දෙවියෝ දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අපට ආශිර්වාද කරත්වා. දෙවියෝ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ අප නමින්, රට නමින්, ජාතිය නමින් මියගිය සියලු දෙනාටම මේ පින් හේතු වේවා. ඒ ඇත්තෝද නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. උතුම් තුනුරුවනේ ආශිර්වාදය තුලින් සිදු කරගත්තා වූ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස බලයෙන් උදාවන සිංහල අලුත් අවුරුද්ද කායික සුවයෙන්, මානසික සුවයෙන් යුක්තව ගත කරන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙලව සුවපත් වේවා, පරලොව සුවපත් වේවා, දෙලව සුවපත්ව කෙලවර අමා නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා. අදත් අපි අපගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරමු. දස මස මා කුසේ දරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ. උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතු පියා සිහි කරනවා පපුවේ තියෙන
උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනි සැනසේවා කියා දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා දෙලොව හිතසුව වැඩසුව පිණිස අප වෙනුවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ පූජ්‍ය දෙහිපේ චන්දවිමල ස්වාමීන් වහන්සේට ධර්මය ශ්‍රවණයට එක් වූ සකල ලෝවාසී ඔබ සැමට මේ කුසල් මහිමය අනුමෝදන් වේවා.